සියහඬ එකට එක්කන අපේ ගුවන් විදුලිය සියහඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන මතක පද නොකියූ හැඟුමන් පුබුදු වන බුද්ධිය අරහෝරා ආයිබෝවන් නොකියූ හැඟුමන් පුබුදු කරවන බුද්ධිය හෝරාවට ඔයාලා හැමෝම ඊටමත් ආදරෙන් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. අද වැඩසටහන පටන් ගන්න කලින් මට හිතුණා පුංචි දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන කියලා. ඔයාලා මොකද හිතන්නේ? ඒක ගීතයක් වෙයිද? එහෙම නැත්නම් කතාවක් වෙයිද? නෑ. ඒක ගීතයක්වත් කතාවක්වත් නෙවෙයි. ඒක කවියක්. හරිම ලස්සන හැඟීම්බර කවියක්. ඉතින් අද අපි මුලින්ම ඒ කවිය රස විඳිමු. ඇත්ත නේද? ඒක හරිම ලස්සන හැඟීම්බර කවියක් නේද? ඔව්. මම විශ්වාස කරනවා කවිය කියන මාධ්‍යයට පුළුවන් කියලා කෙනෙක්ගේ හදවතේ සියුම්ම තැන පවා හරි ලස්සනට පිරිමදින්න. මම හිතනවා මේ වෙලාවේ අපි අහගෙන ඉන්න ඔබත් මගේ කතාවට එකග වෙයි කියලා. මම දන්න තරමින් ලංකාවේ මුලින්ම කවිය පටන් ගන්නේ පස්වන සියවසේදී සීගිරියෙන්. ඒ කියන්නේ කාශ්‍යප රජතුමා මිය ගියට පස්සේ ලාංකික ජනතාව යනවා සීගිරිය බලන්න. ඉතින් මේ ගමනේදී ඔවුන්ට නරඹන්න හැකි වෙනවා සීගිරි චිත්‍ර. මේ චිත්‍ර දකින ජනයා තමන්ගේ විවේචන කැටපත් පවුර ලියන්න පුරුදු වෙනවා. මම දන්න තරමින් සාහිත්‍ය මූලාශ්‍රයක් රස විදලා එහි විවේචන ඊට යටින් ඉදිරිපත් කරන්න පුළුවන් ඕන ලෝකේ තියෙන එකම සාහිත්‍ය මූලාශ්‍රය තමයි ඒ. ඉතින් ඒ තමයි ලාංකීය කවියේ ආරම්භය කියලා බොහෝ දෙනා කියන්නේ. බොහෝ දෙනා පිළිගන්නේ. මේ ගැන විවිධ මත තිබුණත් ඒව කොහොම වුණත් ඊට පස්සේ 10 වන සියවසේදී පමණ ලියවෙනවා කෞසුළුමින ගුත්තිල කාව්‍ය වගේ ඊටමත් හරබර කාව්‍ය නිර්මාණ රාශියක්.
ඉතින් මේ කාව්‍ය නිර්මාණ රාශියක ආභාෂයත් සමග තමයි වර්තමානයේදී ඊටමත් අලංකාර කාව්‍ය නිර්මාණ බිහි වෙන්න පටන් ගන්නෙ. 5 වන සියවසේ ඉඳන් 21 වන සියවස වෙනකල් කවිය ඊටමත් සුරක්ෂිතව බැබලෙනකොට සමහර විට ඔබට යම් ගැටලුවක් ඇති. කොහොමද මේක මෙච්චර කාලයක් මේ තරම් ප්‍රාණවත් අයුරින් නොනැසී පවතින්නේ කියලා. ඇත්ත. ඒ ඔබට විතරක් නෙවෙයි කවියේ සුලමුල සොයාගෙන ගිය මටත් පැමිණි ගැටලුවක්. කවිය රැකෙන්න හේතු තමයි ඒ පරම්පරාගත දායාදයක් විදිහට ලැබීම. ග්‍රන්ථාරූඪ කිරීම. එහෙම නැත්නම් ලේඛනගත කිරීම. තව කවි සමාජ පිහිටුවීම. ඉතින් මේ කවි සමාජ ගැන කතා කරොත් අතීතයේ සිට වර්තමානයේ වනතෙක් අපිට අපේ කවිය වෙනුවෙන් අපේ කවියන් වෙනුවෙන් ප්‍රබල කවි සමාජයක් තියෙනවා. මං හිතන්නේ ඒ දැනට අවුරුදු 80ක් විතර පරණ ඇති. ඒ තමයි අගනුවර තරුණ කවි සමාජය. ඉතින් අද අපේ වැඩසටහනට අපි ආරාධනා කරන්නේ අගනුවර තරුණ කවි සමාජයේ සම ලේකම් වගේම නියෝජ්‍ය සභාපතිතුමාට. ඔහු අගනුවර තරුණ කවි සමාජයේ සම ලේකම් හා නියෝජ්‍ය සභාපති වගේම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, මාධ්‍යවේදියෙක්, දක්ෂ ලේඛකයෙක්, ගේපද රචකයෙක්, නර්තන ශිල්පියෙක්, ඒ වගේම දක්ෂ කවියෙක්. ඉතින් අද අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන අපේ සියහඬ මැදිරියට පැමිණි අගනුවර තරුණ කවි සමාජයේ ගරු සමලේකම් හා නියෝජ්‍ය සභාපති ආසිරි විජේසේකර මහත්මයාණෙනි, ආයුබෝවන් ඔබට. ආයුබෝවන් නිත්මිනි. ආසිරි විජේසේකර මහත්මයාණෙනි, කොහොමද ඔබේ මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල අපේ රටේ මෙන්ම ලෝකේ පවතින වාතාවරණයත් එක්ක සැලසුම් කළ වැඩ කිහිපයක්ම දින නිමයක් නැතුව කල් දමන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් කවිය අවියක් කරගත් අප කිසි විටකත් බාහිර බලපෑම් වලට ජය ලබා දී පරාජය බාර ගැනීමට සූදානම් නැහැ. ඒ නිසාම සෞඛ්‍යාංශවල උපදෙස් වලට අනුකූලව කවිය සහ කවියා වෙනුවෙන් නැවුම් වැඩසටහන් කීපයක් සයිබර් අවකාශය සහ විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයන් එක්කර ගනිමින් කරන්න සැලසුම් කර තිබෙනවා. ඒ වගේම අගනුවර තරුණ කවි සමාජයේ නිරපුවත්පත කවිසුවඳ අන්තර්ජාලයෙන් රස විඳීමටත් නුදුරේදීම ඔයගලන්ට හැකි වෙනවා. ඒක නම් ගොඩක් සුබ ආරංචියක්. ඉතින් ඉක්මනටම කවිසුවඳ අන්තර්ජාලයේ ඔස්සේ අපිට රස විඳින්න අවස්ථාවක් සලසා දෙන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි මුලින්ම අහපු කවි පන්තියට ආපහු ගියොත් ඒ කවි පන්තියේ අන්තිම කොටසෙදි කියනවා සකද මල මම බබළු වැල ඇය එකම හුස්මට දාව මියදුන. මේ හරි අලංකාර පදපේලියක්. ඉතින් මේ පදපේලියෙන් තමයි අද අපි කතා කරන්න යන පොතට නම වැටෙන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කාව්‍ය ග්‍රන්ථ අතරට අලුතින් එක්කුණු සකද මලයි බබළු වෙලයි කියන කාව්‍ය ග්‍රන්ථය ගැනයි. පියුමි ජයකලනි වික්‍රමාරච්චි කියන මහත්මිය විසින් රචිත සකද මලයි බබළු වෙලයි කියන මේ කවි පොත ගැන කෙටි හැඳින්වීමක් ඔබතුමන් විසින් කරනවා නම් මං හිතනවා අපේ සියහඬ රසිකයනුත් ඒට ගොඩක් කැමති වෙයි කියලා. සකද මලයි බබළු වෙලයි කාව්‍ය එකතුව ගැන කතා කරනවා නම් කවි 40කින් සමන්විත දෘශ්‍ය කාව්‍යයක් කියලා කෙටියෙන්ම සඳහන් කරන්න මම කැමතියි. මම එසේ කියන්නේ
මේ කවි 40 එකින් එකට වෙනස් කාව්‍ය මාතෘකාවන් සමගින් ගලා යන අතර එම සෑම කවියකම රූපක මැවීමට කතුවරිය සමත් වී තිබෙනවා. මෙහි නමද බොහෝ දෙනා නොදත් නමක්. නම ජනගත වූ පසු දන්න බව හංගවන්න උත්සාහ දරන අයත් මම නම් නොදුටුවාම නෙමෙයි. නමුත් කෙසේ වෙතත් සිංහල ශබ්දකෝෂයේ නැති නාමයක් පොතකට යෙදීමට පියුමි ජයකලනි ගත් අභියෝගය සුවිශේෂී දෙයක්. මෙහි පෙරවදන සටහන් කළ ප්‍රවීණ කීවර රත්නශ්‍රී විජේසිංහයන් මෙසේ සටහන් කර තිබෙනවා. පියුමි ජයකලනි වික්‍රම ආරච්චි කවියෙහි කැපී පෙනෙන ලාක්ෂණික ගුණය කවරේදයි ඇසුවොත් ඊට දී යුතු පිළිතුරු ගැන මම කල්පනා කරමි. පියුමි අතීත කාමයට සිය කවියෙහි අන්තර්ගතය පවරා දී එහෙත් භාවාතිශය නොවමින් සිය කාවෝක්තිය හසුරුවා ගන්නා බුහුටි ආකාරය ඉන් පළමු ලකුණ වේයයි සිතමි. එමෙන්ම ඡන්දස කෙරෙහි උරුවීම අඛණ්ඩව පවත්වා ගනිමින් අන්තර්ගතයේ ඊට නතු කරගන්නට දක්වන සමත්කම දෙවන ලකුණයි. එහිදී ඇයට එළිවෙට ආදී සාම්ප්‍රදායික ශබ්දාලංකාර සරසක් නොවේ. නූතන විලාසවාදයේ කෙරෙහි ආසක්ත නොවීමද පියුම්ගේ විශේෂත්වයකි. සින්දුපමාන දූතේක එවන මගේ කවි සිල්ලාරය. පියුමි මේ පොතේ එක් තැනක එහෙම සටහන් කරලා තියෙනවා මම දුටුවා. මේ පොතේ වෙනස්කම් අතර තවත් දැක්ක වෙනස්කමක් තමයි පිදුම. මේ පොත පුදන්නේ ඇගේ සොයුරියට. ඒ පිදුමත් හරිම සුවිශේෂී. පාරමී නම් කැරට් අල බටර් සමග ආදරය යහමින් මුසුකොට කවා මා කැරට් ලෝලියෙකු කළ අකුරට යන මුල්ම දින දහඩියෙන් පෙගේ යයි වියේ. පුංචි යටිපතුල්ගෙන කිව්ටි කිරා තට්ටු ගන්නින් නැහැව් මවගේ පර්යාය පදය අනුෂා අක්කාට. සකදමලයි බබළු වෙලයි කාව්‍ය එකතුවේ පසුවදන සටහන් කළ ශ්‍රී ලංකාවේ ඉන්න අති දක්ෂතම සාහිත්‍යදරයෙක් වන ජැක්සන් ඇන්තනි මහත්මයා. එතුමන් පසුවදනේ මෙන්න මෙහෙම සටහන් කර තියෙනවා. ಭಾರತ මුනි වනාහි අතීත කාලිකයෙකු පමණක් යයි වර්තමානිකයෝ සිතාගත්හ. රසවාදය යල්පිනු ශාස්ත්‍රයක්සේ සැලකූ බොහෝ නූතන කවි කිවිදියෝ යථාවෙන් යථාර්ථය වෙන්කොට ගත නොහි භාව විරහිත වාර්තා කවි කලාවක සමාජිකයන් වූහ. මට පියුමි ජයකලනි වික්‍රමාරච්චි ලියූ සකදමලයි බබළු වෙලයි කාව්‍ය එකතුව කියවන්නට අවස්ථාව පෑදුනේ මේ අතර වාරයේ. කොළඹ මිලාග්‍රි ශාන්ත පවුළු බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදන උපාධියක්ද ලබාගෙන දැනට මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වන තුරුණු කිවිදියක වන ජයකලනි නූතනයේ හමුවන දුර්ලභ වාක් සිත්තරාවකසේ මම දකිමි. සකදමලයි බබළු වෙලයි කෘතියේ මම දකින තවත් සුවිශේෂී කරුණක් නම් මේ කවි කිහිපයක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා තිබෙනවා. මම හිතන්නේ කතුවරිය ලන්ඩන් නුවර වාසය කරන නිසා වන්නට පුළුවන්. නමුත් එය අපට අලුත්ම අත්දැකීමක්. කෙසේ වෙතත් මාතර කොළඹ නූතන කවිය එක් කරන පාලමක් විදිහට මම මේ කෘතිය හඳුන්වන්නට කැමතියි. ඔන්න එහෙනම් අද අපි යන්නේ මාතර කොළඹ එක් කරන නූතන කවි පාලමේ ඔහුගේ සිත රැදි මතක පද හොයාගෙන. ඉතින් රැදෙන්න අපිත් එක්ක. මේ සිතක රැදි මතක පද. කවි 40කින් යුතු මේ පොතේ 5 වෙනි කවිය තමයි සකදමලයි බබළු වෙලයි කියන්නේ. ඒ කියන්නේ අපි වැඩසටහන පටන් ගද්දිත් ඇහුවේ අන්න ඒ කවිය. ආසිරි විජේසේකර මහත්මයාණෙනි. ඉතින් මම කැමති නැවතත් ඒ කවිය ඔබේ වචනෙන් අහලා ඒ කවිය ගැන ඔබේ අදහස් දැනගන්න. විහග තුඩකින්
රාවණන් වල කේතුමති මහා රාජධානිය. පස්පියුම් මැද දිලී හිනහෙන මානසීවිල් සුවඳ වහනිය. කිඹුල් වත්පුර සිදු හතුන්ගේ සිරි යහන් ගැබ දිලෙන පහනිය. පරදවන දොව තැනක් වේ නම් අම්මනිදනා සොහොන් යහනිය. මෙම කවියේ පද 4 තුළ රාජධානි ත්‍රිත්වයකට අපිව කැඳවගෙන යනවා. කේතුමති රාජධානියට, කිඹුල්වත්පුර රාජධානියටත්, අවසනයේදී වර්තමානයටත්. කුරවි කූජනයෙන් ගීතවත් වෙන සෞන්දර්යාත්මක පරිසරයක මානසි විලේ පස්පියුම් පිපිලා සුවඳ හබද්දි කොතරම් මනරම් පරිසරයක් නැවෙනවද? පස්පියුම් හැම විලකම පිපෙන්නේ නැති බව අපි දන්නවා. පස්පියුම් පිපෙන්නේ මානසි විලේ පමණයි. කුරවි කූජනයෙන් ගීතවත් වෙන පරිසරයේ පස්පියුම් වල සුවඳ සමග කොතරම් අලංකෘත මනරම් පරිසරය අපිට ලැබෙනවද? එවන් සොඳුරු පරිසරයක සිට කෙලින්ම එන්නේ කිඹුල්වත්පුර සිදුහතුන්ගේ සිරිහාන් ගැබට. අපි දන්නවා සිද්ධාර්ථ කුමාරයාට රම්‍ය, සුරම්‍ය, සුබ කියලා මාලිගා ත්‍රිත්වයක් තිබුණා. මේ කොයි මාලිකාවේ වුණත් එතුමන්ගේ සිරිහාන් ගැබ මනරම් ආලෝක කදම්බ වලින් ආලෝක වෙලා තියෙන්න ඇති. අපිට ඒ ආලෝක තත්වයන් මැවී පේනවා. මෙතන තමයි කිවිදියගේ තියෙන සුවිශේෂීත්වය මම දකින්නේ. ඇය රූප රචනය කවියෙන් කරනවා. අවසන් පදයේ ඇය කියන්නේ පරදවන ලොව තැනක් වේ නම් අම්මනිදනා සොහොන් යහන. විහෙරක තුඩකින් රාවණන් වන කේතුමති රාජධානිය පස්පියුම් පිපිලා තියෙන මානසී විලක්. කිඹුල්වත්පුර සිදුහතුන්ගේ සිරිහන් ගැබ. මේ වගේ සොඳුරු මනරම් තැනක් තමයි ගෙදර බුදුන් අම්මා යනුවෙන් අපි හැමෝම ආදරයෙන් සෙනෙහසින් කතා කරන අම්මා නිදන සොහොන වුණා. ඒ කවදාවත් කලවර නැහැ. ඒ සොහොන සිදුහතුන්ගේ සිරිහන් ගැබේ ආලෝකය. එහි පස්පියුම් පිපිලා සුවඳවත් වෙනවා. කුරවි කූජනයෙන් ගීතවත් වෙන සොඳුරුම තැනක් තමයි ඒ උත්තරීතර මව්සෙනෙහස දුන් අම්මා නිදන සොහොන යහනිය කියලා තමයි ඇය කියන්නේ. එම කවිපන්තියේ දෙවනි කවිය අපි බැලුවොත් ලපලු මතකය ඇනී ඉඳ හිට කටු ඉපල්වල වැදී පෑරෙන. කල්ප වෘක්ෂයේ නොනිදි මලමෙන් සිහිනකින් මා නිතර ඇහැරෙන. පාර ජම්බුල කිරණ සුන්කොට පැලේ පොල්ලතු අගින් බේරෙන. සකද මල මම බබලු වැල ඇය එකම හුස්මට දාව මියදුන. ලපලු මතකය කුඩා කාලේ ඉඳන් නොයෙකුත් බාධක මැද්දේ දරුවෙක්ව ඇති දැඩි කරන්න අම්ම ගන්න උත්සාහය. දස මාසයක් කුස තුල රඳවාගෙන ඉඳලා ලේ කිරික පොවලා ටිකින් ටික උස්මහත් කරලා දරුවෙක් ලොකු මහත් කරන්න අම්මා කෙනෙක් ගන්න උත්සාහය. එවන් උත්සාහයකදී ලොකු වෙන්න කොතරම් බාධක පාර ජම්බුඩ කිරණ කොතරම් එනවා. ඒ හැම එකටම අම්මා මෝන දීලා හරියට පෙනේරේකින් හොඳම දේ ලබා ගන්නවා වගේ අහිත ඔක්කොමට ඇය මෝන දීලා අපිට හොඳම දේ දෙන එක තමයි අම්මා කෙනෙකුගේ දකින සුවිශේෂී ලක්ෂණ. පෙකිනි වෙලයි දරුවයි වගේ සකද මලයි බබළු වැල. ඇත්තටම සියලු අම්මාවරුන් වෙනුවෙන් ලියවුණු ඉතාමත් අනකි බවනි
කවියක් විදිහට කවි පන්තියක් විදිහට කවි පන්තිය මම හඳුන්වන්න කැමතියි. තවද පියුමජය කලණී කිවිදේගේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් විදිහට මම දකිනවා විශේෂයෙන්ම සඳස් කවි තුලදී භාවිතා කරන්න බැරි වචන. මන්ද සඳස් කවි යනු මාත්‍රා ගානකට සහ යම් නීති රීතියක් මත ලියන දෙයක්. මෙම කවියේ කල්ප වෘක්ෂය වැනි පාරජම්බුල කිරණ වැනි වචන નિરાයාසයෙන් අදාළ තැනට යොදලා තියෙනවා. يعني ඔබවල නෙමෙයි කවියකට වචන දැනගත්තයි කියලා වචන ඔබන එක දක්ෂතාවයක් නෙමෙයි. භාෂා දැනුම નિરાයාසයෙන් කවියකට එන එක තමයි කවියාගේ තියෙන ප්‍රතිභාව කියන්නේ. මම හිතනවා ඊටමත් දක්ෂ කිවිදියකගේ ලක්ෂණ පෙන්눔 කරන ඊටමත් දුර්ලභ ගණයේ මව් ගුණ කවියක් විදිහට මෙම සකදමලයි බහුල වෙලයි කවිපන්තිය සඳහන් කරන්න පුළුවන්. ගීලිහුණු නැටුම කියන්නේ මේ පොතේ තියෙන පළවෙනි කවිපන්තිය. ඒ වගේම ඒ හරි අපූර්ව කවිපන්තියක්. ඇය මේ කවියෙන් අපිව එක්කන් යනවා කන්ද උඩරට ඇසල මහා රන්දෝරේ පෙරහැර දකින්න. දුරාතීතක මිහිර විද විද මතක ගිලිහුණු වලා බැමි මත අදත් සුසුමක් ඉකි බිදිනවා බුලත් පදයක රැගුම අරගෙන සිහින් සිරිපොද වැස්සේ තෙමි තෙමි තාලයට කී මල් යහන් කවි අකී කරුවැව් දියට වැටිලා සුලම් මත තැවරිලා තව ඇති දෙසුළු මහතුන් තාල තබ තබ රැගූ ගැට බෙර තාල අරගෙන අදත් පින්බර ලෙසට ඇසුණා තේවාවේ හඬ අමුතු රසකට නුවර අහසට වග කියන සද තාල ඇමුණු පපු කුහර මත කොළඹ අහසේ පාවෙලා යන දූවිල්ලගෙන තබනු තුන්තිත. ආසිරි විජේසේකර මහත්මයාණෙනි, ඔබ මොකද කියන්නේ? කොළඹ අහසේ පාවෙලා යන දූවිල්ල අරගෙන තුන්තිත තියමුද? කොළඹ අහසේ පාවෙලා යන දූවිල්ල අරගෙන තුන්තිත තියන්න තමයි නෙත්මිනි අපේකම රැගෙන යන සියහඬ නාලිකාවත් ඔබ ඇතුළු හැමදෙනාම අපි අගනුවර තරුණ කවි සමාජයේ විදිහට කවි රැයන විදිහට මේ උත්සාහ ගන්න. අපි උත්සාහ කරමු තුන්තිත තියන්න. ගිලිහුණු නැටුම කවිපන්තිය ඇත්තටම මං හදගත්ත කවිපන්තියක්. මේ කවිපන්තිය මා විසින් සම්පාදනය කරන ආසිරි සංකරාවේ දෙවනි කලාපයටත් මම යොදාගත්තා. මොකද මං ඒ තරම්ම මේ කවියට කැමති. ඔබ බලන්න ඇති. ඇයි මේ කවියට ඒ තරම්ම කැමති කියලා? මමත් වෙස් බැඳපු නර්තන ශිල්පියෙක් නිසා. නුවර දළදා පෙරහැරේ නර්තනය ඉදිරිපත් කරපු නර්තන ශිල්පියෙක් ගැන තමයි මෙම කවියෙන් කියවෙන්නේ. මෙම නර්තන ශිල්පියා දැන් වයසට ගිහිල්ලා කොළඹ තමයි වාසය කරන්නේ. සමහර විට දූ දරුවන් සමග වෙන්න පුළුවන්. දරුවෝ කසාද බැඳලා ඔවුන් ළඟ වෙන්න පුළුවන් ඉන්නේ. යලිත් දවසක නුවර දළදා මාලිකාවට යන මේ නර්තන ශිල්පියට පායින් පතේ බෝකොළ හඬ මැද්දෙන් බෙරපද තාලයට උඩුගුණේ මාලක්කම් ගැසූ හැටි මෙනෙහිවන්නට ඇති. බුලත් පදයක රැඟුමක මල්යහන් කයිවල අතීතාවර්ජනයක
යෙදෙන මේ නර්තන ශිල්පියට සිහින් සිරිපොද වැස්සෙන් යලිත් මතකයේ නැගෙන්නේ. දෙසලු මහතුන් තාල තබ තබ රැගූ ගැට බෙර තාල අරගෙන අදත් පින්බර ලෙසට ඇසුණා තේවාවේ අඬ අමුතු රසකට. නුවර අහස යට ඉන්න වරම් නැති වුණා. මේ නර්තන ශිල්පියාගේ කැමැත්ත නම් නුවරට වෙලාම ඉන්න තමයි. නම් එහෙම ඉතින් හිතන විදියට අපි හිතන තැන්වලම අපිට ඉන්න බෑන. නමුත් විසූප දස්සන වලින් අගතන්පත් වූ අගනුවරට මේ එන නර්තන ශිල්පියා හිතින් හිතන්නේ කොළඹ අහසේ පාවෙලා යන දූවිල්ලගෙන තබුණු තුන්තිති. නුවර අහසේ තිබ්බ මේ සොඳුරු නර්තන ශිල්පය කොළඹ අහසයට දකින්නට ලැබේවායි කියලා තමයි මේ නර්තන ශිල්පියාගේ ඒ කායන ප්‍රාර්ථනය. මම හිතන්නේ ඒක තමයි අපි හැමෝගෙම ඒ කායන ප්‍රාර්ථනය. මේ සකදු මලයි බබළු වෙලයි කියන කවි පොතේ දෝනිට සෙනෙහසි කියන්නේ 21 වෙනි කවි පන්තිය. ආසිරි මහත්මයාණෙනි, මේ පොතේ තිබෙන කවි වලින් මම ගොඩක්ම කැමති. ඒ වගේම මට ගොඩක්ම දැනුණ කවි පන්තියක් තමයි දෝනිට සෙනෙහසින් කියන මේ කවි පන්තිය. ඒ වගේම මම ඔබ කැමති කවි පන්ති ගැන අහනකොට ඔබත් මේ කවි පන්තිය මට එවලා තිබුණා. ඉතින් ඇත්තටම මම කැමති මේ කවි පන්තිය ඔබට දැනෙන විදිහ ගැනත් ඒ ගැන ඔබේ අදහසුත් දැනගන්න. මේ කවිය ඇත්තටම හරි ආදරණීය කවියක් වගේම උපදේශාත්මක කවියක් විදිහට හඳුන්වන්න පුළුවන්. විදෙන් විද පිනිබින්දු එකතු වී සෑදෙනා ගඟක් සයුරට බැඳී ජල කඳක් පීදෙනා මලින් මල එකතු වී මල් බඳුද සැරසෙනා අයුරු දැක දුක් වෙන නොමතනට කාරණා. දරුවෙක් චුට්ට චුට්ට ලොකු වෙනකොට දැනෙන සතුට අම්මෙක්ට තාත්තෙක්ට කියලා නිම කරන්න බෑ. මේ කවිය දියණියක් ලිව්වත් මටත් මේක දැනෙන්නේ. මටත් පුංචි පුතෙක් ඉන්න හින්දා මටත් මේක තදින්ම දැනෙනවා. පුංචි කාලේ ඉඳන් චුට්ට චුට්ට ලොකු වෙනකොට දැනෙන සතුට අපි ඔහු ඈ දිහා බලාගෙන ඒ සතුට වෙන විදිහ වචනයෙන් කියලා නිම කරන්න අපහසු කාරණයක්. නිශාවක් හැඩ කරන ලාසදී නිමෙවුමට පුංචි සඳසාවියක් ඕනෑමයි තනකම. යුවලකට පුංචි දරුවෙක් නැත්නම් එතන ලොකු අඩුවක්. තරු රංචු ලැබුම්ගත් සිටිජේ මායිමට පායද්දි පරිස්සම් වන එකයි හොඳ නමට. මේක දුවෙක්ට ලිව්වත් පුතෙක්ට ලිව්වත් මං හිතනවා අද කාලේ දුවද පුතාද කියලා නෑ. පායද්දි පරිස්සම් වන එකයි හොඳ නුඹට. සුපිපි කුසුමන් මැදින් දිලෙද්දී තඹරු මඩමතින් පිපුණු වග කියයි දැයි කවුරු. හොඳට අධ්‍යාපනය ලැබලා හොඳට ඉගෙනගෙන ඉහළට දිලෙනකොට නෙළුම් මලක් වගේ කවුරුත් කියන්නේ නෙළුම් මල පිපුණේ මඩේ කියලා. හැබැයි දුවේ දිවිසල්ුවේ ඇමිනෙනා නේක කටු පඳුරු තමයි දුවේ ජීවිතේ කියා දෙන ඇඳුරු. ජීවිතේ ගලාගෙන යද්දි බාධක කම්කටොළු බොහොමයක් එනවා. ඒ එන දේවට මුහුණ දීලා ජය ගන්න එක තමයි ඔබටම ලබා දෙන ඔබ ළඟම ඉන්න ඔබගේම ගුරුවරයා. ඇත්ත. පායද්දි පරිස්සම් වෙන එකයි හොඳ නුඹට. මීළඟට අපි ලෑස්ති වෙන්නේ මියුරු ගීතයක් රස විඳින්න. මෙය පියුමි ජයකලනී නම් අපේ කතුවරිය විසින් රචනා කරන ගීතයක් වන අතර විමර්ශ ජයසිංහ මහතා විසින් ඒ සංගීතවත් කර ඒ ගායනා කරනු ලබන්නේ දනුෂා සමන්මලී මහත්මිය විසිනුයි. ඉතින් අපි රස විඳිමු ඒ ගීතය. සියහඬ
ඔබේ හදවතට දැනෙන ශ්‍රී ලාංකේය ස්වරය නොකියාම ඇය ගියා. මේ පොතේ තියෙන හරිම සංවේදී කවි පන්තියක්. ඉතින් ඔබේ කවි ගායන හැකියාවත් රස විඳින ගමන්ම මම කැමති මේ කවි පන්තිය ගැන ඔබේ අදහස් දැනගන්න. තනියට නොතනියට මා අසලම වුණ ඇය තව මතක ඇත මට මේ දැන්වන්න මගේ දරු පැටව දකින්නට ඇඟි දිග්ගැන්න තවමත් බොහෝ දෑ ඇත ඇය මට දුන්න පොඩි මල් චීන්තය සුදු හැට්ටය ඇඟලා කඩිසර කමට හැමදා මුල් තැන තියලා රෙදි සෝදමින් වත් පිණි රසටම උයලා දුන් ඇය සිහි උනේ නිතු කඳුලැල් උනලා. මෙම කවිය මෙම කෘතියේ එන කොළඹ යුගයේ කවියාරගත් සරල සංවේදී කවියක් විදියට තමයි මම නම් දකින්නේ. පුංචි සංදියේ පටන් තමන්ව බලාගත් කෙනෙකු තමන් වැඩිහිටියටපත් වුණාට පස්සේ මග හැරී යාමේ ශෝකාලාපයක් විදියට තමයි මට මේ කවිය දැනෙන්නේ. මේ කවියෙන් ඇයගේ ඇඳුම් පැළඳුම්
ඇගේ කඩසිරකම ලස්සනට රූපකම වනවා. ගම්බද කතා කිව්වේ ඇය හට වෙච්චි කවිනි මුනුවේ උකුලටගෙන මාහිච්චි රසටම පිසුව මුත්මා අකමැති කොච්චි ඇගේ මුවේ තිබුණේ නිතරම මට නැහැනිච්චි දැල්ලන් රවුම් අතැගිලි වල දවටාන අල්ලන් හිතේ ඔහු මුළු මගේ අවදාන බත් ටික කවා බඩගෙඩියද අතගාන අකුරක් නොදත් ඇය වෙයි ලොව සමතාන පුංචි දරුවෙක්ට බත් ටිකක් කවන්න කොච්චර මහන්සි වෙන්න ඕනේ. ගම්බන්ද රස කතා රස කර කර කියමින් අකමැති දෑ වුණත් රසටම උයලා අවධානයේ එහෙම යවමින් බත් පිඟානම කවන්න මේ අකුරක් නොදත් ඇයට පුළුවන් වුණේ මේ අපරිමිත ආදරය නිසා නේද? කරදඩු උස් වෙලා මා ඈතක රැඳුනි ඇගේ හඬ නිරතුරුව දුරකථනෙන් ඇසුනි ආරංචියක් නොමැතිව ඈ කොහේ ඇඳුනි ඈ ගැන වෙහෙසමින් ලයසෝකෙන් වෙලුනි අවුරුදු ගණන් ගත වී ගොස් එක දිනක රොසලින් ආච්චි මැරිලයි රෝහලක ආපනි උඩය තව මත් පාරයි මතක වද දෙයි මනස පැටලීගෙන යුතු කමක හැමදාමත් පොඩියට ඉන්නේ නැති දරුවෝ ලොකු මහත් වෙලා ඔවුන්ගේ ජීවිතෙක කැදලිෙද්දී රොසලින් ආච්චිගේ දුරස් වෙන්න සිද්ධ වෙනවා. නමුත් නිරන්තරයෙන් ඇය ගැන දුරකථනයෙන් සොයා බලමින් අවැසි යුතුයකම් ඉටු කරන මෙම කවියේ කතා නායිකාවට ඇගේ ආරංචියක් එක්වරම නැති වෙනවා. කලකට පසුව ඇය රෝහලක මිය ගිය පොත අසා කම්පනයට පත්වන ඇය තවමත් සිතන්නේ තමන් අතින් ඉටුවිය යුතු යුතුයකම මග හැරුණාද කියා යෙදුවේ. මේ පොතේ තියෙන 17 වෙනි කවි පන්තිය තමයි මරදානේ ඩොටියා. එය එක්තරා සමාජ පැතිකඩක ඛේදනීය බව පෙන්වන හරි අපූර්ව කවි පන්තියක්. මේ කවි පන්තිය ඇසුරෙන් ඒ පිළිබඳව ඔබට අදහස් දක්වන්න කිව්වොත් ඔබේ අදහස් මොනවද? මෙම කවි පන්තිය ගැන මගේ අදහස වුණෙත් මිනි මට කියන්න තියෙන්නේ පියුමිගේ සෑම කවියකම මම දකින විශේෂ ලක්ෂණයක් තමයි උඩින් පේන අර්ථයට වඩා යටින් තව වෙන අරුතක් තියෙනවා. සමහරවිට අරුත් දෙක තුනක් පේන්න තියෙන අවස්ථා තියෙනවා. පාඨකයාට තමන් අවැසි රූපක සමග රසවින්දනයට ඉඩක් ලබා දී තියෙනවා. උඩින් පෙන්වන දේ නෙමෙයි යටින් සිද්ධවන්නේ කියන තේමාවත් එක්ක මෙම කවිය අද සමාජයේ නිතර අත්දකින්න මාතෘකාවක්. අපි පොඩ්ඩක් බලමු. තෙලිජ්ජ රස එකට කැටිකොට හකුරු බිස්නස් කරන ඩොටියා කිතුල් පැන් යට මුට්ටි සවිකොට විකුණුවේ රාදෙකින් තියලා. උඩින් කිතුල් පැන් යට රා අංශ ඔසුවෙන් මත් වෙලා සට වටස් ගාමින් ඇදෙන කඩියා ඇඹිලි පිටියෙන් ගෙනත් දෙන මල් අල්ලමැද තබන ඔතන ඩොටියා. රා බිස්නස් එක කෙරුවට ආර්ථිකේ පොඩ්ඩක් මදි හින්දා ඇඹිලි පිටියෙන් ඉඳන් එන කඩියා ඩොටියට ගෙනල්ලා දෙනවා. පොඩි කංසා වැඩකුත් අපි කරමු උඩින් හකුරු යන ගමන්. ගමේ කරපු වැඩේ
ආදායම් මදි හින්දා කොළඹට සේන්දු වෙන මොවුන් දෙපළ මරදානී කුණු කාණු වටකොට බැරල් බංකර බැඳන් සිටියා මාරු වී ගල් අරක්කුවකට ලක්ෂයකට පොඩි දෙමු ඩොටියා. මුලින්ම අකුරුත් එක්ක රාවිකා ඊට පස්සේ කාන්සා අන්තිමට කොළඹාවට පස්සේ ආර්ථිකයේ මදි ජීවත් වෙන බැරල් දෙක ගල් අරක්කු හදන්න පටන් ගත්තා. මල් ගේන්නට දුර ගින් මූණ කළු කර ගත්ත කඩියා එක්ක සසමිනි අමුත් එක්ක ඇත. ඒ තමයි මහා පොලිස් කඩියා. ඇඹිලි පිටි ගිහිල්ලා කඩිය එනකොට කඩියගේ පිටිපස්සේ පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා. දැන් ඉතින් වැඩ ඔක්කොම ටික අවසానයි. මාව අරගෙන යන්න කම් නෑ ඇඳේ සිටිනා මගේ කොළුවා. කවුද දැන් ඔහු බලාගන්නේ කියා ඇය හොඳටම ඇඬුවා. මේ ඩොටියා මේ සමාජ විරෝධී වැඩවල නිරත වෙලා තියෙන්නේ තමන්ගේ අබ්බගාත ඇඳේ ඉන්න දරුවව රැක ගන්න ආර්ථික ශක්තියක් ඕන හින්දා මොවුන්ට රජයකින් හෝ සුවන් රැකියාවක් කරන්න පුරුදු පුහුණු කරලා නිසි මාර්ගයට යොමු කරා නම් එහෙමත් හිතන්න දේවල් මේ කවිය ගොඩාක් තියෙනවා. කටුකම්බි ලෑ අමෘතය බිම හලා කුදලා ගත්ත කඩියා ජිප් රථයට නන්ව ගත්තේ රාලහාමි කිසිසි නොදලා. මාව අරගෙන යන්න කම් නෑ ඇඳේ සිටිනා මගේ කොළුවා කිව්වහම අපි නිතර බයින පොලිස් නිලධාරීන්ගේ හදවත උණුවනවා. පොලිස් නිලධාරියා කියන්නේ මිනිස්සු. පොලිස් නිලධාරියාට ඒ ඇඳේ ඉන්න දරුවා දැක්කාම පපුව හොස් කාලා යන්නේ. නම් ඇඹිලි පිටියේ කඩියට නම් සමාව දෙන්න විදියක් තිබුණේම නැහැ. කටුකම්බිල අමෘතය බිම හලා කුදලා ගත්ත කඩියා බැරල් ඔක්කොම ටික බිම හල්ලා කඩියව අල්ලගා ජිප් රථයට නංවගෙන යනකොට පුදුම වී මග බැලුවා ඩොටියා. මෙහෙමත් පොලිස් නිලධාරී මෙහෙමත් හදවතක් තියෙන පොලිස් නිලධාරී ඉන්නවා. අද අපේ සමාජයේ සිටින සමහර පිරිමි පාර්ශව සමහර කාන්තාවන්ට හරි අමුතු නම් දානවනේ. කෑල්ල, බුලට් එක, අනේ මට තව මොන වගේ නම් තියෙනවද කියලා. කොහොම වුණත් ඒවට අමතරව තව ඊටමත් ගෞරවනීය නමක් තියෙනවා. ඒ තමයි බඩුව. කතුවරිය මේ කවි පන්තියේ නිමිත්ත තුල ලියනවා. අංගම් ශිල්පය ප්‍රශස්ත ලෙස ප්‍රගුණ කිරීමෙන් අනතුරුව එම ශිල්පයේ කෙළපැමිණි පෙළහර පානා ස්ත්‍රීන් වෙත පුද කරන ලැබූ ගෞරව නාමය බඩුව නම් වේ. මම දකින විදිහට ඇය මේ ලියන කවියෙන් ඉස්මතු වෙන්නේ වර්තමානයේදී සමහරක් නොදැනුවත්ව භාවිතා කරන වචනයක සැගවුණු කතාව. ඉතින් මං කැමති මේ කවි පන්ති ඇසුරේ ඔබෙන් ඒ ගැන අදහස් දැනගන්න. අපේ හෙළ ඉතිහාසය ගැන සලකා බැලීමේදී රාවණා යුගයේ සිට පැවත එන හෙළ වෙදකම සහ සටන් ක්‍රම වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. නෙත්මිනී පැවසූ ආකාරයෙන් අද සමාජයේ කෑල්ල, බඩුව, බුලට් එක වගේ වචන අපහාසයට, උපහාසයට පාවිච්චි කළා. එකල බඩුව නමින් හැඳින්වුවේ අංගම් ශිල්පයේ කෙළපැමිණි වීර කතුන්ට බව අද සමාජයේ බොහෝ දෙනා දන්නේ නැති කරුණක්. මං හිතනවා එකින් එකට වෙනස් ආකෘති කාව්‍යමය ඇසකින් ගවේෂණය කරන විවිජය කලනින් තවත් වෙනස්ම මානයක් සොයා ගිය කවි පන්තියක් විදිහට මම මේ බඩුව කවි පන්තිය හඳුන්වා දෙන්නට කැමතියි.
අපේ හෙළ ඉතිහාසය ගැන සුපරීක්ෂාකාරීව බලද්දී රත්නපාලි බිසව, අනුලා බිසව වගේ වීර කතුන් බඩුව යන ගෞරව නාමයෙන් පුදලද බව ඉතිහාසයේ සඳහන් වෙනවා. අංගම් සටන් කලාව ගැන නූතන පරපුරේ බොහෝ අයට දැනගන්න ලැබෙන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙකු වන ජයන්ත චන්දසිරි මහත්මයාගේ දඩුබස්නාමානය ටෙලිනාට්‍ය හරහාය. පාරිසරික සාධක හා විවිධ සතුන්ගේ ඉරියව් ආශ්‍රිතව නිර්මාණය කර ඇති මෙම සටන් ක්‍රමය ගැන පිරිමි ජයකලනි වික්‍රමාරච්චිගේ පළමු කවියේ මෙසේ සඳහන්යි. උකුසු ඇස් සහ මොනර කන් ඇති වඳුරු පිමිසා කොටි ගමන් ඇති වල ගැහෙන කම් මුල් දෙකක් ඇති ඈ තමයි ගමේ බඩුව චින්තන. තීක්ෂණ ඇස් සහ කන්වලට හිංකම කියන වඳුරෙක් මෙන් දිගු පිමි පනින්නට හැකි. කොටියෙක් මෙන් ශක්තිමත් වේගයෙන් දුවන්නට පුළුවන්. hina වෙනකොට කම්මුල් දෙක වල ගැහෙන සුරූපී උත්තමාවියක් තමයි චින්තන. දික් ගුටියලෙන් පහර අද්දඩ පිඹුරු ගැට සහ කතිර ගැට ටික අන්ගමින් නිල තබා අල්ලන ඈ තමයි වෙද ඇඳුරි බන්දෙද. අංකම් සටන් කලාවයි එළ වෙදකමයි දෙකක් නොව එකක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙහි තිබෙන නිල ශාස්ත්‍රය එහි තියෙන ප්‍රබලතම අංගයක් වන අතර දින ගණනකින් පරලෝ යවන්නටත් පරලොව යන්නට අනාදින කෙනෙක්ට ජීවය දෙන්නටත් හැකි අරුම පුදුම ශාස්ත්‍රයක්. කෙසෙල් ගොබේ පෙති කපාගෙන පහළ සිට ඉහළටම දුව යන අංගමින් මුළු ගමම කලබන ඈ තමයි අපේ සලබපත්තිනි. අංගම් ශිල්පය කෙලවරටම හදාරා මෙම බඩුව නම් උත්තරීතර ගෞරව නාමය ලබා ගන්නට නම් කෙසෙල් ගොබේ ඉහළටම දෑත් නොතබා නැග ඒ පෙති කපාගෙන පහළට පැමිණීමත් පොල් ගසකට ඔළුවෙන් ගසා පොල් ගෙඩියක් වටවා එය අතින් බිඳ දැමීමටත් හැකිවිය යුතුය. පත්තිනි දේවිය මෙන් සිය චරිතය නොකලැල්ව පවත්වාගෙන සිය පාරිශුද්ධභාවය තුළින් මනා විස්කම්පාන වීරෝදාර සෙන්පතනියක් ලෙස චින්තනෙ බඩුව අපට හඳුන්වා දෙන්න පුළුවන්. ඇල්ල ළඟ ඇති පාලු ගල උඩ යෝග වඩනා ඇයව සොයමින් කොළඹ දේශයෙන් මහත්තුරු විදි ඇසුවා මාගෙන් ඇයගේ සංසිඳි. ඇල්ල ළඟ පාලු ගල උඩ යෝග වඩන මේ චින්තනය ගැන රට පුරාම ප්‍රචලිත වෙනවා. ඇය කවරෙක්ද ඇසුවන්න කොළඹින් කණ්ඩායමක්. සමහර විට මාධ්‍යවේදීන්ද දන්නේ නැහැ. සියලු විස්තර අසන් සිටි අය ඇයව නොදකම යන විට ආපයින් ඇයි යන්න හැරුණේ ඇසුව හේතුව කරන් සෝදිසි. ඇය ගැන විපරම් කරපු කොළඹ සිටන් පැමිණි මහත්තුරු එකපාරම ආපහු යන්න හදනවා. මේ ගැන ගම්වාසීන්ට පොඩි කුතුහලයක් ඇති වුණා. ඔව් විපරම් කරලා බලන්න ඕන ඇයි මේ මහත්තුරු එකපාරටම යන්න හදන්නේ කියලා. බඩුව නම් ඇය අපට නොහිබි කියද්දී උන් සිනා බිඳගෙන ඇගේ ගෞරව නාමෙ අන්ගමින් බඩුව බව මම කීවේ සංසුනි. කොළඹ රටේ මහත්තුරු බඩුව කියලා දන්නේ වෙන කෙනෙක් වෙන. ඉතින් එකපාරටම චින්තනීට බඩුව කියනවා කියලා දැනගත්තාම මේ කට්ටිය කලබල වෙලා නැවත කොළඹ යනවා. මේ කතාවට තදින්ම hina ගියපු ගම්වාසීන් ඔවුන්ට මේ සිද්ධිය ගැන කරුණු එකින් එක පහදලා දුන්නා. මහත් වරු ටික හැරි ආයෙත් සමාවත්ගෙන අනේ මාගේ ගියේ ඇලගල් පොත්තේ හිඳිනා දැක ගන්න අපේ බඩුව චින්තන. වෙච්ච වරද ගැන පසුතැවිලි වූ කොළඹ මහත්වරු වෙච්ච වරදට ගම්මුන්ගේ සමාව අරගෙන ඇලගල් පොත්ත වෙත පිය නැගිලී බඩුව චින්තනි උත්තමාවිය වැළඳගන්නයි. කෙනෙකුගේ බාහිර ස්වරූපයෙන් හඳුන්වන නාමය
කෙනෙක් මනින්නට බෑ කියන එකට හොඳම උදාහරණයක් විදිහට මෙම කවිය ගන්න පුළුවන්. සකදමලයි බබළු වැලයි කාව්‍ය කෘතිය පරිශීලනය කළ අය දැනගෙන සිටියද බොහෝ දෙනා දැනගෙන සිටියේ නැහැ. බඩුව යන වචනේ හරි තේරෙයි. ඉතින් ලස්සන කවි පන්තියක් ලොකු තේරුමක් තියෙන කවියක් හැමෝටම ඉතින් අද ඉඳන් බඩුව කවුද කියලා දැනගෙන කල් ගෙවන්න කියලා කියන්න කැමතියි. ලකුණා පෙරපින් නැති බව දන්නේ ලකුණාදී මෙම ලෙස තුනුන්නේ සදා සෙනග ගල් කරපු කැලියා එදා පසිනු විය දෙවිය කැලියා දිවිසිත වග වැලහින්නේ පැමිණා කිලි කොමිල් නො යන්නේ ලකුණා පෙරපින් නැති බව දන්නේ ලකුණා දිනෙම ලෙස සෙනග ගල් කරපු කැලියා එදා පසිනු විය දෙවිය කැලියා දිවිසිත වග වැලහින්නේ පැමිණා කිලි කොමිල් නො යන්නේ ලකුණා පෙරපින් නැති බව දන්නේ ලකුණාදී මෙම ලෙස කුමරුනේ සියහඬ ආස් නිම්නේ පිපුණු පහන් තරුවයි ඔබේ හදවතේ රැඳෙන ගුවන් විදුලියයි මලේ පැහැ අලුකලත් සැඩහිරු හිරු නොමැති කල මල් පිපේ විද දොලේ දිය වැලකුවත් ගල් කඳු කඳු නොමැති කල කුමක් වේ විද ඡණ්ඩ ලෙස ඇද හැලෙන වැසි කැට රිදෙව්වත් මහ පොළව නුහුලන වැසි වැටෙන තුරු කල් බලන බිම කෙදින වැස්සට වෛරපා විද පරිත්‍යාගය කියන මේ කවි පන්ති ඇතුලේ ගැබ් වෙලා තියෙන හැඟීම් සමුදාය ගැන මම කැමති ඔබේ වචනයෙන් දැනගන්න. මෙම කවියෙන් ඉතා සරලව ගැඹුරු පණිවිඩයක් දෙන කවියක් විදියට තමයි මම දකින්නේ. මලේ පැහැ අඩු කළත්
ඉර එක්ක මල් තරහ වෙනවද? ඒ වගේම ඉර නැත්තම් මල් පිපෙයිද? ගලන ජලයට ගල්පර බාධාවක් වුණත් ගල්පර නැත්නම් ජලය ගලාගෙන ගිහිල්ලා වෙන දෙයක් හිතා ගන්න පුළුවන් නේද? ඒ වගේම කඳු ගල් නැත්තම් ලස්සන දියේලි නිර්මාණය වේද? කොච්චර හයියෙන් වැස්සත් පොළව වැස්ස එක්ක තරහ වෙනවද? ඒ වගේ තමයි හොඳ ආදරයක්, හොඳ තද බැඳීමක් කවදාවත් වෙන වෙන්නේ නැහැ. අපි ඊළඟ කවියට යන්න කලින් මම කැමති ඔබේ පියා පිළිබඳව ඔබෙන් අදහස් විමසන්න. ඇත්තටම නෙත්මිනි මගේ පියා ගැන මතකය අවදි කළොත් ඔහු ගුවන් විදුලි නිවේදකයෙක්, ගේයපද රචකයෙක්, කවියෙක් වගේම කෙටියෙන්ම කිව්වොත් ආදරණීය තාත්තා කෙනෙක්. ගුවන් විදුලියේ ළමා සංග්‍රහය, සරස්වතී මණ්ඩපේ, මధుමාධවී වැනි එවකට ජනකාන්ත වැඩසටහන් මෙහෙ වූ ඔහු තමයි ප්‍රථම වරට සීගිරියේ සිට සජීවී විස්තර ප්‍රචාරයක් ගුවන් විදුලියෙන් ගෙන ආපු නිවේදකයා. ඒ වගේම ලංකාවේ පැරණිතම මෙන්ම පාර්ලිමේන්තුවේ සම්මත එකම කවි සමාජය වන අගනුවර තරුණ කවි සමාජයේ දීර්ඝතම කාලයක් සමලේකම් සහ සභාපති ධූරය දැරූ කවියානන්. ඔහු ඉතා සරල පුද්ගලයෙක්, විනෝදකාමී චරිතයක්. ඒ වගේම නීතිය අකුරට ක්‍රියාත්මක කරන නීතිගරුක පුද්ගලයෙක්. වෙලාවක් කිව්වොත් වෙලාවට වැඩ කරන්න ඕනේ. තාත්තා සමුගන්න කලින් මං වෙනුවෙන් පුවත්පතකට ලියවපු කවි පන්තියක කවි දෙකක් එතුමන්ට උපහාරයක් විදිහට මම නෙත්මිනී කියන්නම්. මා කවි මගෙහි ඔබ පිය නගන විට ඇති උන සතුට විස්තර කළ නොහැක මට. සේවය කරන්නට සිංහල කවිය හට ඇතුළත් වන මැනවි අතකස නැමති ගෙට. කටයුතු කරන විට ඔබ කරලියට නැග හමු විය හැකිය බාධක කටු පඳුරු දිග. නවතින්නට එපා ගමනෙහි අතර මග දන්නෝ දනිති මා පිටුපස සිටින වග. මට අදත් හිතෙනවා තාත්තා මගේ පිටුපසින් ඉඳගෙන මගේ ගමනට ශක්තියක්, ධෛර්යයක් නිරන්තරයෙන් ලබා දෙනවා කියලා මට මේ දැනුත් ඒ හැඟීම දැනෙනවා. නවතින්නට එපා ගමනෙහි අතරමඟ දන්නෝ දනිති මා පසුපස සිටින වග. ඇත්තටම හරිම සංවේදී. ඇත්තෙන්ම පියෙක් කියන්නේ අපි ඕනම කෙනෙක්ගේ ජීවිතේ මුණ ගැහෙන සැබෑ වීරයෙක්. ඉතින් ඇයත් එවැනි වීරයෙක් ගැන හරි ලස්සන පද ගැලපීමක් කරලා තියෙනවා. මාලිමාවකි ඔබ කියන මේ කවි පන්තිය ඔබේ හඩින්ම අපේ රසිකයන්ට අසන්නට අවස්ථාවක් ලබා දීලා ඔබේ හැඟීම් හා අදහස් අපිට කියනවා නම් මං හිතනවා ඒට අපේ රසිකයන් බොහෝ සෙයින් කැමති වෙයි කියලා. සක් වලින් එපිට බුදු රැස් මඩුල්ලේ හිඳින ගුත්තිලේ කවියකින් තවම සිත පිරිමදින. කළු තිරේ වැටුණු පසු ගමන් හොඳ නෑ කියන සීත මතකයක් ඇත තුන් සිතම හිරිවැටෙන. සමකයේ ගිම්හාන වලල්ලේ හතරවට මකරයේ කර්කටක නිවර්තන ලහිරුපට. කරදියේ රැලි නැගෙන මේ මහා පොළොව යට ඔබ පයේ සියුම් හැඩ තලපවා සිහි මට. කාලිදාසයන්ගේ මේඝදූතයේ එන පාලි කවි සංස්කෘත මහා ඉහලින් වඩන බාලි දූපතේ සිටි රාවණගේ තතු ගයන මාලිමාව කියදත් අප්පච්චි මග කියන. තාත්තා තමයි දරුවෙකුගේ වීරයා.
ඔහු තමයි නිවැරදි මාවත යන පාර කියා දෙන මාර්ග උපදේශකවරයා. ඉතින් මේ කවිය අහන්න මටත් මගේ තාත්තව මතක් වෙනවා. මේ කවියේ ඊටමත් හැඟුම්බර ලස්සන තැන් කීපයක්ම තියෙනවා. සක්වලින් එපිට බුදු රැස් මඩුල්ලේ හිඳින ගුත්තිලේ කවියකින් තවම සිත පිරිමදින. මෙය සත්තකින්ම මටම ලියූ කවියක් වගේ මට දැනෙනවා. කරදියේ රැලි නැගින මේ මහා පොළොව යට ඔබ පයේ සියුම් හැඩ තලපවා සිහි මට. තාත්තා දැන් ළඟ නැති වුණත් තාත්තගේ සුවඳ ඔහුගේ සියුම් හැඩතල ඔහු කියූ දේවල් තවමත් මනසේ රැව් පිළිරව් දෙනවා. කාලිදාසයන්ගේ මේඝදූතයේ එන පාලි කවි සංස්කෘත මහා ඉහළින් වන්න බාලි දූපතේ සිටි රාවණගේ තතු ගයන මාලිමාව කියදත් අප්පච්චි මග කියන. මේ කවිය අකුරෙන් අකුර පදෙන් පදේ විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඕන කෙනෙක්ට දැනෙනවා. නියමිත දිශාව පෙන්වන්නේ තාත්තා. මට මේ කවියත් එක්කනෙත් මිනි මගේ තාත්තා මට ලියපු කවියේ අවසාන පද දෙක මතක් වෙනවා. නවතින්නට එපා ගමනෙහි අතරමඟ දන්නෝ දනිති මා පිටුපස සිටින වග. බාලි දූපතේ සිටි රාවණගේ තතු ගයන මාලිමාව කියදත් අප්පච්චි මග කියන. කොහේ හිටියත් අප්පච්චිලා දරුවන් දෙස බලාගෙන නියමිත දිශාවට යොමු කරනවා අනිවාර්යයෙන්ම. ඇත්තටම හරිම සුන්දර සංගීතී කවියක්. පියුමි ජයකලනි වික්‍රමාරච්චි කියන ලේඛිකාව ගැනත් අපි කතා කරොත්. පියුමි ගැන කෙටියෙන්ම කියනවා නම් විවිධ කලා කුසලතාවයන්ගේ එකමුතුවක් විදියට හඳුන්වන්න පුළුවන්. ජාතික තලයේ පුවත්පත් සගර ආදියට පුංචි කාලේ ඉඳන් ලිපි කවි ලියූ ඇයගේ සිංහල භාෂා දැනුම තීව්‍ර වන්නේ මං හිතන විදිහට කැලණිය සරසවියෙන් ඇය ලබාගත් සිංහල භාෂාව සහ ජන සංනිවේදන පිළිබඳ උපාධියත් එක්ක. ගවේෂණාත්මක සාහිත්‍යවේදිනියක් විදිහට 2017 වසරේ සිය පළමු කෘති යුරෝපයේ ස්ත්‍රීවාදය යන නමින් යුරෝපයේදීම ජනගත කරන්නට ඇය වාසනාවන්ත වෙනවා. ලේඛිකාවක්, ගේයපද රචිකාවියක්, කිවිදියක් වන පියුමිගේ කවුරු නොදන්න තවත් දක්ෂතාවයක් තියෙනවා. ඇය දක්ෂ උඩරට නර්තන ශිල්පිනියක්. යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික දරුදරියන්ට ස්වේච්ඡාවෙන්ම නර්තනය උගන්වන ඇය ඇත්තටම අපේ රටට ආඩම්බරයක්. දැනට ඉංගලන්තයේ විශ්වවිද්‍යාලයක උපාධි අපේක්ෂිකාවක් වන ඇයගේ ප්‍රථම කාව්‍ය සරණිය තමයි සකදමලයි බබළු වැල. ලෝක කවි දිනයේ යෙදුණු මාර්තු 21 වෙනිදා ජනගත වූ ඇයගේ කුරුදුල් කාව්‍ය නිර්මාණය කෙටි කලක් ඇතුළත පාඨකයන් විතරම ඉක්මනින් වැළඳගනී කියලා ඇයවත් හිතන්නේ නැතුව ඇති. කොහොමුණන් නෙත්මිනි මෙම පොත ජනගත වූ දා විශේෂ කෙටි දෙසුමක් කරපු ප්‍රවීණ සාහිත්‍යදර රංගනවේදී ජැක්සන් ඇන්තනි මහත්මයා දෙසුමක් පැවැත්වුවා. ඒ දෙසුමෙන් කොටසක් අපිට අහන්න පුළුවන් නම් වඩා හොඳයි. ඔව් අනිවාර්යෙන්ම. ඔබ දැන් මේ අහන්න සූදානම් වෙන්නේ සකදමලයි බබළු වැලයි කියන කාව්‍ය ග්‍රන්ථය ජනගත වූද ඒ පිළිබඳව රංගනවේදී ජැක්සන් ඇන්තනි මහතාගේ ප්‍රකාශයක්. ලංකාවෙන් ඉවත්ව ගිය විදේශගත වෙච්ච අයවලුන් අතර හුඟක් කවියන් කිවිඳියන් සිටිනවා. ඔවුන්ගේ කවිසිත ඇවිස්සෙන්නේ ඒ පාළුව, හිත් වේදනාව කරන කොටගෙනයි. ඔවුන් දුරට ගියාම ඔවුන්ගේ හිත් ඇවිස්සෙනවා. ඒ ඇවිස්සීමත් එක්ක ඔවුන්ගේ භාවයන් ඔවුන් කවි බවට පත් කරනවා. දැන් මේ ජයකලනි කිවිඳිය
මට හමුවන්නේ අන්තර්ජාලය හරහා. ඒ අන්තර්ජාලයේ හැටමෑට හුවමාරු වෙන්න මෙයා අගනුවර තරුණ කවි සමාජයේ සම සභාපතිවරයා හැගොඩ මහත්තයා සමලේකම්වරයා බව මම දැනගත්තේ අන්තර්ජාලයේ. එතුමන් තමයි මට මේ පිළිබඳ ආරංචිය ඉදිරිපත් කළේ. මේ තරුණ කිවිඳියක් අලුතින් කවි පොතක් ලියනවා කියා ඇය පිළිබඳ පසුවදනක් ලියා දෙන්න කියා මගෙන් ඉල්ලීමක් කළා. මම අන්තර්ජාලය හරහා ඊමේල් මගින් මේ කවි ටික ලන්ඩනයේ සිට ලංකාවට ගෙන්න ගත්තා. කඩවත පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා ඒක print කරගත්තා. ඊතර ඇවිල්ලා මේක කියෙව්වා. අන්තර්ජාලය නැත්තම් මේ සම්බන්ධතාව සිද්ධ වෙන්නේ නැහැ. මම ඇගේ කවි වලට බොහොම කැමති වුණා. ඇය මේ කවියෙන් චිත්‍ර අඳින්නියක් කියා මම මේකේ මගේ පසුවදින සඳහන් කොට තිබෙනවා. ඇය වාල් චිත්‍ර මවන්නියක්. ඇය මේ වචන සිතුවම් බවට පත් කරනවා. ඒ සිතුවම් බොහෝ විට මේ යථාර්ථ සිතුවම් නොවන්නට පුළුවන්. ඒවා නිකන් ෆැන්ටසි සිතුවම් වගේ. එහෙම ෆැන්ටසි සිතුවම් වදන් වලින් සිංහල වචනේ මේ වචනවල තියෙන භාවකත්ව, භෝජකත්ව වගේ මේ ගුණයන් ඒවා භාවිතා කරමින් ගැඹුරු චිත්‍ර අඳින්නට සිංහල වචන භාවිතා කරන තරුණ කිවිඳියක් ලන්ඩන් නුවර ඉඳගෙන ලංකාවට කවි ලියනවා කියන එක මේ ඇය පිළිබඳ ආරංචිය මට කිව්වෙත් කවියෙක්. හැගොඩයන් තමයි පසුව මට ඇයව හඳුන්වා දුන්නා. නමුත් මේ ඇයගේ කවි පිළිබඳ මට කිව්වේ මේ ශාම කුමාර මුණසිංහ. ඔහුත් කවියෙක්. අගනුවර තරුණ කවි සමාජයට බොහොම සම්බන්ධ. ඒ ශාම කුමාර මුණසිංහ මගේ මස්සිනා. මගේ බිරිඳගේ මල්ලි. වෛද්‍යවරයෙක්. ඔහු රැඳෙන්නේ ලන්ඩන් නුවර. ඔහු කවි ලියනවා. ඔහුගේ කවි පොතකුත් පහුගිය කාලෙදි දැක්කා. ඒ නිසා කවියත් අන්තර්ජාලයත් අතර ඇතිවෙච්ච මේ මහඟු සම්බන්ධතාව තව තවත් වර්ධනය කරන්න කියලා මම අතකසෙන් ඉල්ලා සිටිනවා. මේ අගනුවර තරුණ කවි සමාජය අවුරුදු 86ක් රැගෙන යනවා කියලා කියන්නේ ඉතාම සක්සුදක්සේ පැහැදිලි. මේක කවදාවත් නැති වෙන්නේ නැහැ. මේ කවදාවත් නැති වෙන්නේ නැහැ. දිනෙන් දින වැඩි වෙනවා. ඒ නිසා අන්තර්ජාලය හරහා හමුවන මේ කිමිදියන්ටත් කවියන්ටත් අපි ස්තුති කරනවා. ඒ කවි ගැන කතා කරන, කවි ගැන හොයන මේ තරුණ කවි සමාජයටත් අපි ගෞරව කරනවා. තව ඉදිරියටත් මේ සම්බන්ධතාව හොඳින් පවත්වා මේක හොඳින් ව්‍යාප්ත කොට ලෝකේ පුරා සිටින ශ්‍රී ලාංකිකයන් එකතු කොටගෙන අපේ කවිකම ඉස්සරහට අරගෙන ගියොතින් අපිට ලොකු ලකුණක් තියන්න පුළුවන් වේවි අන්තර්ජාලය හරහා ලෝකේ. කවිය ලේඛනයේ තුලින් තව තවත් හරවත් නිර්මාණ බිහි කරමින් සාහිත්‍ය කලාකත අස්වැදීමට පියුමිට ශක්තිය ධෛර්යය ලැබේවයි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔව්, ඒ වගේම මමත් සියහඬ නාලිකාවේ හැමෝමත් මේ අවස්ථාවක් කරගන්නවා පියුමි ජයකලනි නම් දක්ෂ, නිහතමානී, ආදරණීය ලේඛිකාවගේ ඉදිරි සියලුම වැඩ කටයුතු වලට හදවතින්ම සුබ පතන්න. අද අපි අපේ වැඩසටහනේ අවසානයට පැමිණි මේ අවස්ථාවේ මම කැමැතියි දැනගන්න සියහඬ අන්තර්ජාල ගුවන්විදුලි නාලිකාව විසින් ඉදිරිපත් කරන මේ සිතක රැඳි මතක පද වැඩසටහන ගැන. ඔබේ අදහස මොකක්ද? මම කැමැතියි ඒ ගැනත් දැනගන්න. සිතක රැඳි මතක පද වැඩසටහන ඉතාමත් කාලෝචිත ගුණාත්මක වැඩසටහනක් ලෙස හඳුන්වන්න පුළුවන්. ජාතික නාලිකාවක් තුලින් ඉදිරිපත් කළ යුතු මෙවැනි වැඩසටහනක් ලෝකයේ පුරා ගෙන යන්නට ශක්තියක් වන සියහඬ පිරිවරටත් එහි ගරු සභාපතිනි අනුෂා නිලන්තිකා මැතිණියටත් සියහඬ වැඩසටහන් අධ්‍යක්ෂිකා ජානි වසන්ති සොයිරියටත් ඉතාමත් ලස්සනට කැපවීමෙන් මෙම වැඩසටහන සම්පාදනය කරමින් ඉදිරිපත් කරන නෙක්මිනී වීරසිංහ සොයිරියටත් මගේ හදපිරි ස්තුතිය පුද කරන්න කැමැතියි. බොහෝමත්ම ස්තුතියි ඔබේ හෘදයාංගම අදහසට. ඉතින් අද අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන සියහඬ මැදිරියට පැමිණි ආසිරි විජේසේකර මහත්මයාණෙනි, ඔබට ඊටමත් ගෞරවනීයව ස්තුතිවන්ත වෙන ගමන්ම පුරා හෝරාවක් තිස්සේ අපිත් එක්ක රැඳී හිටපු ශ්‍රාවක ඔබටත් මා ඊටමත් ගෞරවනීයව ස්තුතිවන්ත වෙනවා. ඉතින් තවත් දවසක තවත් සිතක රැඳි මතක පදත් එක්ක
ඔබේ ආලින්දයට එනවා කියන බලාපොරොත්තුව මත අද අපි සමුගන්නේ අපේ වාග් සිත්තරාවිය වන පියුමි ජයකලනි වික්‍රමාරච්චි සොයුරිය විසින් රචිත ආනන්ද වෛද්‍යසේකර මහතා විසින් සංගීතවත් කරන සජිත්‍රා වීරප්පෙරුම මහත්මිය විසින් ගායනා කරන ඇස් වලින් හිනාවි කියන ගීතයත් සමගයි. ඔබට සුබ රාත්‍රියක්. මම නෙත්මිනී විරසිංහ. සියහඬ ආකාශ මායි
සිය හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ. ඒ ඔබේ හඬයි මේ සිය හඬයි. සිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය. සිය හඬ.